තං සුනාථ සාදුකං මානසිකරෝත මේ ධර්මයට හොඳින් කන් දෙන්න මේ ධර්මය හොඳින් දරා ගන්න. මේ ධර්මය ගැඹුරට දැනගන්නවා කිය අභිධර්මයේ කිව්වේ මේක තමයි. අභිධර්මයේ කිව්වේ මේ දහම් කොටාසයන්හි ගැඹුරට කිමිදෙන ස්වභාවය, ගැඹුර දකින්න ස්වභාවය, ගැඹුරට කිමිදෙන ස්වභාවය අභිඤ්ඤයන්ති පරිඤ්ඤයන්ති. එහෙනම් ගැඹුරට දැකීම අභිඤ්ඤයන්ති, ගැඹුරට කිමිදීම පරිඤ්ඤයන්ති. එහෙනම් පින්වතුනි මේ ධර්මයේ ගැඹුරට කිමිදෙන්න නම් මෙන්න මේ දහම් පරයයන් අපි හොඳට දැනගන්න ඕන. එතකොට තමයි අපිට මේ ධර්මීය විවෘත වෙලා පේන්න පටන් ගන්නෙ. ඒකයි භාගතුන් වහන්සේ දේශනා කළේ තථාගතප්ප වේදිතෝ භික්කවේ ධම්ම විනයෝ විවටෝ විරෝචතිනෝ පටිච්චන්තෝ. මේ ධර්ම විවෘත වෙච්ච තරමටයි බබලන්නේ. විවෘත වෙච්ච තරමටයි මිනිස්සු දැනගන්නේ මේ ආකාර මේ තරම් පෘතුල මේ තරම් පරිපූර්ණ මේ තරම් අසිරිමත් ධර්මයක්ද භාගතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ කියලා. නැත්තම් මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ බොහොම පොඩි දෙයක් බුදුරජාණන් දේශනා කළා කියලා. අසිරිමත් වූ ධර්මයක් දේශනා කරලා තියෙන්නේ කියලා දැනගන්න පුළුවන් ඉන්නේ ඒ ධර්මයේ ගැඹුරට විවරණය වෙන තරමට. ඒ නිසා අපි මේ ධර්මයේ විවරණය කරගමු. අන්න භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා යදපි භික්කවේ අජ්ජත්තං කාමච්ඡන්தோ තදපි නීවරණං යදපි බහිද්ධා කාමච්ඡන්தோ තදපි නීවරණං කාමච්ඡන්ද නීවරණන්ති ඉදහිදං ඉතිහිදං උද්දේශං ගච්ඡති තදමි නාපේතං පරියායන ද්වයං හෝති. මෙන්න මේ කාමච්ඡන්ද කියන නීවරණය දෙආකාරකින් දකින්න විදිහ. දැන් මේ විදිහට පංච නීවරණ දෙආකාරකින් දකින්න ඕනේ. ඒ දෙආකාරයෙන් දකින්න විදිහ භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. එතකොට මෙන්න මේ විදිහට හැම නීවරණයක්ම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. හැම නීවරණයකම කොටස් දෙකක්. මේ විදිහට ගත්තාම පංච නීවරණ කොටස් 10කට බෙදෙනවා. ඒ පරියාය තමයි මේ පෙන්වා දෙන්නේ. එහෙනම් අන්න මුලින්ම පෙන්වා දෙනවා යදපි බික්කවේ අජ්ජත්තං කාමච්ඡන්தோ තදපි නීවරණං යදපි බහිද්ධා කාමච්ඡන්தோ තදපි නීවරණං. ඔන්න මෙන්න නීවරණ දෙකක් තියෙනවා. කොහොමද? අජ්ජත්ත නැත්නම් ආධ්‍යාත්මික කාමච්ඡන්ද නීවරණයයි බාහිර කාමච්ඡන්ද නීවරණයයි කියන්නේ. මොකද්ද මේ අජ්ජත්ත බහිද්ධ කියන්නේ? දැන් ඒක දැනගන්න ඕන. අන්න ඒක තමයි විග්‍රහ කරගන්න ඕනේ කෙටියෙන් නමුත්. දැන් මේව ඔබ දන්නවා හොඳට. නමුත් දැන් පෙන්වල දුන්නට පස්සේ තමයි ඒ දහම් ඥානයක් වශයෙන් ධාරණය වෙන්නේ. හට ගන්න. එහෙනම් ඔන්න තේරුම් ගන්න. මේ අභ්‍යන්තර සහ බාහිර වශයෙන් මේ කාමච්ඡන්ද නීවරණය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මොනවද මේ අභ්‍යන්තර බාහිර කියන්නේ? කාමච්ඡන්දය කියන්නේ මොකක්ද? කාමච්ඡන්දය පිළිබඳව මීට ඉස්සෙල්ලා නීවරණ පබ්බේදීත් පසුගිය සති කිහිපෙදීත් විග්‍රහ කළා තැන් තැන්වල. කාමච්ඡන්දය කියලා කියන්නේ මේ කාම රාගයෙන් යුක්තව මේ සිත මේ ඇහැකන නාසය දිව ශරීරයේ මනස කියන මේ ආයතන හයෙන් ආස්වාදයේ සොයන්න සැරසෙන ස්වභාවය. ඇහෙන් ආස්වාදයක්, කනෙන් ආස්වාදයක්, නාසයෙන් ආස්වාදයක්, දිවෙන් ආස්වාදයක්, කයෙන් ආස්වාදයක්, මනසින් ආස්වාදයක් බලාපොරොත්තු වෙනවා මේ සිත. ඒ අන් කිසිවකට නොවේ කර්ම රැස් කරගන්න. එහෙනම් මෙන්න මේ කාමච්ඡන්දය කියන්නේ මෙන්න මේ සංකල්පිත වශයෙන් ගොඩනැගලා තියෙනවා චිත්තසංතානය ඇතුලේ සෑම සත්වයකගෙම මෙන්න මේ ආකාරයේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම සැප පිණිස පවතින්නේ කියලා සංකල්ප ටික. ඒ අනුව තමයි ඒ කෙනා එක එක සත්‍යයන්ගේ රුචිකත්වය රස වින්දනය අභිප්‍රායන් වෙනස් වෙන්නේ. සංකල්පීය වශයෙන් ගොඩනැගිලා තියෙනවා ආශාවක් බලාපොරොත්තුවක් කැමැත්තක්. මෙන්න මේකට තමයි කාමය කියලා කියන්නේ සංකල්පිත රාගය. සංකප්ප රාග පුරිසස කාම. එහෙනම් මෙන්න මේ කාම ඡන්දය කියන්නේ මෙසේ සංකල්පිත වශයෙන් ගොඩනැගිලා තියෙන මෙන්න මේ සංකල්පිත වශයෙන් සැපයි කියලා මේ ගොඩනැගිලා තියෙන මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම පිළිබඳව මේ තියෙන කැමැත්ත ඌමනාව ඡන්දය බලාපොරොත්තු ආශාව. ඒකට කියනවා කාම ඡන්දය. එහෙනම් එකිනෙකාගේ කාම ඡන්දය එකිනෙකාට වෙනස්. ඒ පුද්ගලයාගේ සංකල්පයට අනුකූලයි ඒ පුද්ගලයාගේ කැමැත්ත. ඒ නිසා කාමයේ එකිනෙකාට වෙනස් වෙන්නේ. ඒ නිසා එක්කෙනෙක් කැමති දෙයට තව කෙනෙක් කැමති වෙන්නේ නැහැ. එක්කෙනෙක් ආස්වාදයක් ලබන දෙයකින් තව කෙනෙක්ට ආස්වාදයක් ලබන්න බෑ. යම්කිසි එකම රූපයකින් දෙන්නෙක් ආස්වාදයක් ලබනවා නම් ඒ කියන්නේ දෙන්නගෙම සංකල්පිත රාගය යම්කිසි සමානකමක් තියෙන්න ඕන. දෙදෙනාගේ සංකල්පිත රාගය අසමානකමක් තිබුණොත් එක රූපයක් නිසා එක්කෙනෙක් ආස්වාදයක් විඳිනකොට ඒ රූපේ නිසාම තව කෙනෙක් ගැටෙන්නත් පුළුවන්. එහෙනම් මේ සංකල්පිත රාගය තමයි එහෙනම් මේ මායාව බොරුව. ඒ කියන්නේ රූපේ ආස්වාදයක් නැහැ. රූපේ ආස්වාදයක් ඇති බව මම පෙන්වන්නේ මෙන්න මේ සංකල්පිත රාගයෙන් සිද්ධ කරන ස්පර්ශය තුළ. එහෙනම් පිටුදුනේ මෙන්න මේ කාමච්ඡන්දය කියන්නේ මෙන්න මේ සංකල්පිත රාගයෙන් ගොඩනැගිලා තියෙන මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කෙරෙහි පවතින කැමැත්ත ඌමනා කැමැත්ත.
එකිනෙකාගේ කැමැත්ත එකිනෙකාට වෙනස් කියලා අපි දැන් දන්නවනේ. එහෙමනම් චිත්තසංතානය ඇතුලේ අනේ දැන් හැමෝටම තියෙනවා මේ මෙන්න මේ වගේ හැඩතල තියෙන මෙන්න මේ වගේ රූප. සමස්තයක් වශයෙන් ගත්තාම ස්ත්‍රීන්ට පුරුෂයන් පුරුෂයන්ට ස්ත්‍රීන් වශයෙන් අනාදි වශයෙන් ඔය ගැඹුරු දැනට ආවහම එතනට තමයි අවිලා අවසාන නතර වෙන්නේ. මාතා පුත්තික සූත්‍රය. හාත්පසින්ම පුරුෂයාගේ හිත වේලාගෙන තියෙන ස්ත්‍රියගේ රූපය. ස්ත්‍රියගේ ශබ්දය, ස්ත්‍රියගේ ගන්ධය, ස්ත්‍රියගේ රසය, ස්ත්‍රියගේ ස්පර්ශය, ස්ත්‍රිය පිළිබඳ අදහස්. හාත්පසින්ම පුරුෂයාගේ හිත වේලාගෙන තියෙනවා මෙන්න මේ ස්ත්‍රිය පිළිබඳ රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය සහ ස්ත්‍රිය පිළිබඳ අදහස්. ඒ වගේමයි හාත්පසින්ම ස්ත්‍රියගේ සිතත් වේලාගෙන තියෙන්නේ පුරුෂයා පිළිබඳ පුරුෂයාගේ රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය, පුරුෂයා පිළිබඳ අදහස්. හාත්පසින්ම වේලාගෙන තියෙන්නේ. එහෙනම් මේ හාත්පසින්ම වේලාගෙන තියෙන අර සංකල්පිත රාගය. එහෙනම් මේ සංකල්ප ගොඩකින් තමයි අර වේලාගෙන ඉන්නේ හිත. එහෙනම් යම් දවසක ওই සංකල්ප ටික අවසන් වුණාම තමයි වේලා ගැනීම නතර වෙන්නේ. එතකම් බැඳගෙන වැළඳගෙන වේලාගෙන ඉන්නේ. කවදා හරි දවසක නිදහස් වෙන්නේ වේලාගෙන ඉන්න සංකල්ප ටික අවසන් වෙච්ච දවසට. එහෙනම් ඒ සියලු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්තයි, අසුභයි කියලා නිරන්තරයෙන් සිහිපත් කරමින් නුවණින් දකිමින් වාසය කරමින් ඉන්නකොට මොකද වෙන්නේ? ඒ සියලු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම පිළිබඳ අර සංකල්පිත වෙලා ගැනීම දුර වෙලා යනවා. එහෙම නැත්නම් මේ පිළිබඳ සංකල්ප හිතේ ෂේ වෙලා යනවා, දුර වෙලා යනවා. සංකල්ප බිඳ වැටෙනවා. සංකල්ප අවසන් වෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් හිත තියෙනවා, රූප තියෙනවා, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම තියෙනවා, සියල්ල තියෙනවා, වෙලා ගැනීමක් නැහැ. දැන් ඒ රූප ඒ හිතෙන් අඳුර ගන්නවා විතරයි. ඒ ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම අඳුර ගන්නවා විතරයි. හඳුනා ගැනීමක් විතරයි තියෙන්නේ. දැන ගැනීමක් විතරයි තියෙන්නේ. ආරම්මන විඥාන ලක්ෂණං චිත්තං. හිතකින් කරන්න පුළුවන් ප්‍රාථමික කාර්යයටම සීමා වෙලා තියෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? එතනින් එහාට ඒ හිතට කර්ම රැස් කරගන්න හැකියාවක් නැහැ. එහෙනම් අරමුණක් දැනගන්නවා පමණයි. එහෙනම් සංකල්පිත රාගය දුරු වුණාම එහෙනම් එතෙන්ටයි එන්නේ. ඒ චිත්ත ස්වභාවයටයිපත් වෙන්නේ. ඒ අරිහතුන් වහන්සේගේ චිත්ත ස්වභාවය. එහෙනම් එතෙන්ට ළඟා වෙන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ අතුලාන්තේ පවතින මේ සංකල්පිත රාගය අවසන් වුණාම. එහෙනම් මෙන්න මේ සංකල්පිත රාගයේ කොටස් දෙකකින් යුක්තයි. මේ දෙක තමයි ඔය දක්වන්නේ ක්ලේශකාම සහ වස්තුකාම කියලා. මේ කාමයේ කොටස් දෙක. දැන් මේ කාමච්ඡන්දේ කොටස් දෙකකට බෙදෙන්නේ එහෙමයි. අභ්‍යන්තර කාමච්ඡන්දය කියලා කියන්නේ අර ක්ලේශකාම කොටස. බාහිර කාමච්ඡන්දය කියලා කියන්නේ වස්තුකාම කොටස. දැන් අපි පොඩ්ඩක් තව පැහැදිලි කරගත්තොත් මේ ඇහෙන් ලබන ආස්වාදය, කනෙන් ලබන ආස්වාදය, නාසයෙන් ලබන ආස්වාදය, දිවෙන් ලබන ආස්වාදය, කයෙන් ලබන ආස්වාදය, මනසින් ලබන ආස්වාදය යනාදී වශයෙන්. ඒ අවිද්‍යාවෙන් තෘෂ්ණායුක්ත චිත්තසංතානය තුල ඇහැ කන නාසය දිව ශරීර මනස කියන හයෙන් ලබන ආස්වාදය පිළිබඳ මහ වටිනාකමක් දීලා තියෙනවා. ඇහෙන් ලබන ආස්වාදය හරිම හොඳයි. ඇහැට බැහි වෙන්න. කනෙන් ලබන ආස්වාදය හරිම සැපයි. කනට වහල් වෙන්න යනාදී වශයෙන් ඇහැ කන නාසය දිව ශරීර මනස කියන හයෙන්ම ලබන ආස්වාදය ගැන අවිද්‍යාවෙන් දීපු වටිනාකමක් තියෙනවා සෑම චිත්තසංතානයකම. මෙන්න මේ අවිද්‍යාවෙන් දීපු වටිනාකම නිසාම ඇහැ වටිනවා, කන වටිනවා, නාසය වටිනවා, දිව වටිනවා, කය වටිනවා, මනස වටිනවා යනාදී වශයෙන්. මෙන්න මේ අභ්‍යන්තර ආයතන පිළිබඳව සකස් වෙලා තියෙනවා චන්ද රාගයක් හිත ඇතුලේ. මෙන්න මේක තමයි අන්නර අභ්‍යන්තර කාමච්ඡන්ද නීවරණය කියන්නේ. ඒ අභ්‍යන්තර කාමච්ඡන්ද නීවරණයටමයි ඇතුළත් වෙන්නේ ක්ලේශකාම. ක්ලේශකාම කිව්වේ මොකද්ද? මෙන්න මේ හයෙන් ලබන ආස්වාදය. ඒ ආස්වාදය පිළිබඳ කැමැත්ත. ක්ලේශකාමයේ කියලා කිව්වේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් ලබන ආස්වාදය පිළිබඳ කැමැත්ත. මේ තමයි අභ්‍යන්තර කාමච්ඡන්ද නීවරණය. එහෙනම් ඔන්න ඔය අනුසාරයෙන් දකින්න ඕන. ඒ කාමච්ඡන්ද නීවරණය. මේවා විග්‍රහ කරලා තියෙන නිසා ගැඹුරට දැන් මම ගොඩක් ගැඹුරට කියන්න යන්නේ නැහැ. මේ මට්ටමින් අවබෝධ වෙන දහම් ව්‍යාකරණයක් මේ පැහැදිලි කරන්න නිසා ගොඩාක් ගැඹුරට නොකියුවත් දැන් ඔබට හොඳට ධර්ම අවබෝධය ලබන පිරිසක්. ඒ නිසා මේ කියන දේ හොඳට වැටහෙනවා ඇති. එහෙනම් පින්වතුනි අන්න අර අභ්‍යන්තර ආයතන පිළිබඳ පවතින ඡන්දයක්, ඡන්ද රාගයක්. ඒ වගේම ඒ අභ්‍යන්තර ආයතනයන් අසුරෙන් ලබන ආස්වාදයේ පිළිබඳ නැත්නම් ඒ කෙලෙසයන් පිළිබඳව පවතින ඡන්ද රාගයත් යනාදී වශයෙන්
මෙන්න මේ අභ්‍යන්තර කාමච්ඡන්ද නීවරණය සකස් වෙනවා. එහෙනම් නැවතත් කිව්වොත් අසකන නාසය දිව ශරීරයේ මනස පිළිබඳ චන්දරාගයක් ඒ හයෙන් ලබන ආස්වාදයේ හය පොලෙන් ලබන ආස්වාදයේ ගැන තියෙන චන්දරාගයක් කියන මෙන්න මේ චන්දරාගයේ මේ ස්වභාවය අයිති වෙනවා අභ්‍යන්තර කාමච්ඡන්ද නීවරණයට. එහෙනම් බාහිර කාමච්ඡන්ද නීවරණය කියන්නේ මොකක්ද? එහෙනම් අර ක්ලේශකාම කියන එක අයිති වෙන්නේ අභ්‍යන්තර කාමච්ඡන්ද නීවරණයට. එහෙනම් තව එකක් තියෙනවා දැන් වස්තුකාම කියලා. දැන් නිකම් ආස්වාදයක් විඳින්න බෑනේ. ඇහැට රූපයක් පටිච්ච වෙන්න එපා. නිකම් පටිච්ච වෙලත් හරියන්නේ නැහැ. රාගෙන් රාග සම්පස්සයක් සකස් වෙන ආකාරයෙන් පටිච්ච වෙන්න ඕන. සංකල්පිත රාගෙන් පටිච්ච වෙන්න ඕන. එහෙනම් ඇහැයි රූපයයි චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඇහැයි රූපයයි නිකන් ස්පර්ශ වුණාට ආස්වාදයක් ගොඩ නැගෙන්නේ නැහැ. ඇහැයි රූපයයි චන්දරාගයෙන් උත් ස්පර්ශ වෙන්න ඕන. අන්න එතනයි ආස්වාදයේ බිහි වෙන්නේ. ඒ ආස්වාදය anu ඒ ස්පර්ශය නිසා හට ගන්නා වූ පච්චුප්පන්න ධර්මයක්. රාග සම්පස්යෙන් හට ගන්නා වූ වේදනා. සෝමනස්සාගත සුඛ වේදනා. එහෙනම් අනිවාර්යෙන් ආස්වාදය සකස් වෙන්න නම් බාහිර ආරම්මණක් තියෙන්න ඕන. එහෙනම් බාහිර ආරම්මන මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම. මෙන්න බාහිර ආයතන, බාහිර ආරම්මන. මෙන්න මේවා තමයි බාහිර වස්තු. දැන් ওই ටිකට තමයි ලෝකයේ වස්තුව කියන්නේ. වස්තු සැප සම්පත් වස්තු. දැන් මෙන්න මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන ටිකට තමයි ඔක්කොමයි තියෙන්නේ. මොනවද? හැමදේම. දැන් ජීවිතේ තියෙනවනේ මිනිස්සුන්ට අම්මා, තාත්තා, බිරිඳ, සැමියා, දරු මල්ලෝ, ඥාති හිත මිත්‍රාදීන්, රැකියා, ධන ධාන්‍ය, ඊළඟට හරක බාන වතු පිටි ඉඩකඩ මිල මුදල් මේ හැමදේමයි තියෙනවා මෙන්න මේ වස්තුකාමී කියන කොටසට. එහෙනම් ඒ සියල්ලයි තියෙනවා ඒ සඳහන් කරපු සියල්ලයි තියෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන කොටසට. එහෙනම් පරිබාහිර වශයෙන් මගේ කියලා අල්ලගත්ත ලෝකයේ ඇතුලේ තියෙන ඔන්න ඔය වස්තුන්. වස්තුන් කිව්වේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම. ඒ ටික ඇතුලේ තමයි අර උපභෝග පරිභෝග වශයෙන් සියල්ල කැටි වෙලා පවතින්නේ. එහෙනම් ආශ්වා දැන් අර අවිජ්ජාවෙන් යුක්ත යථාර්ථය නොදන්නා වූ පෘථග්ජනයා මෙන්න මේ යථාර්ථය දන්නේ නැති නිසා එයා මොකද හිතන්නේ? මොකද්ද දන්නේ නැත්තේ? රාග සම්පස්යෙන් තමයි ආස්වාදය සකස් වෙන්නේ කියලා. ආස්වාදය anu පටිසම්පාන ධර්මයක් බව. දන්නේ නැහැ. ආස්වාදය anu පච්චුප්පන්න ධර්මයක් කියලා දන්නේ නැහැ. ආස්වාදයේ දිගින් දිගට ඒ බාහිර ආරම්මණයන්හි පවතිනක් කියලා ඔහු රැවටෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? බාහිර ආරම්මන මම මගේ කියලා අල්ලගන්න. ඒ සිතෙන් තෘෂ්ණාවෙන් අල්ලගන්න. මොකද අවිජ්ජාවෙන් යුක්ත සිතක් තෘෂ්ණාවෙන් ක්‍රියාත්මකයි. එදාට මොකද වෙන්නේ? බාහිර ආරම්මන මම මගේ කියලා අල්ලගන්න. එදාට මෙන්න මේ සියලු රූප, ශබ්ද, ගන්ධ සියලු කිව්වහම ඒ සංකල්පිත රාගයට ගෝචර වේවා. ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම සියල්ල මගේ කියලා අල්ලගන්න හිතෙන්. එතකොට පින්වතුනි මෙන්න මේ ටිකයි තියෙන වස්තුකාමී කියන කොටස. එහෙනම් මෙන්න මේ බාහිර ආරම්මන පිළිබඳ තියෙන ඡන්දේ, ඡන්ද රාගය තමයි බාහිර කාමච්ඡන්දය කියලා කියන්නේ. බහිද්ධා කාමච්ඡන්දෝ නීවරණම් කිව්වේ ඒකයි. එහෙනම් ඔන්න කාමච්ඡන්දේ ආකාර දෙක. අභ්‍යන්තර වශයෙන් අසකන නාසය දිව ශරීරයේ මනස කියන ආයතන කෙරෙහි තියෙන ඡන්ද රාගයත්, එයින් ලැබෙන ආස්වාදයේ කෙරෙහි පවතින ඡන්ද රාගයත් යනාදී වශයෙන් ඒ දෙආකාරයෙන්ම පවතින්නේ අභ්‍යන්තර කාමච්ඡන්දේ. ඊළඟට බාහිර කාමච්ඡන්දය තමයි ඒ ස්පර්ශයට උපකාර වන බාහිර ආරම්මන කෙරෙහි ඇති ඡන්ද රාගය. ඒව ඇතුලේ තමයි අර මගේ කියලා ගොඩනගාගත්ත ජීවිතේ තියෙන්නේ. ඔය මිනිස්සුන්ට විද්‍යමාන වන කුටුම්බේ ඉඳලා සමස්ත ලෝකෙම විද්‍යමාන වෙන්නේ ඔන්න ඔය බාහිර වස්තුකාමයේ තුල. එහෙනම් පින්වතුනි යම්කිසි බුද්ධ ශ්‍රාවකයෙක් උතුම් වූ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ක්‍රමානුකූල උතුම් වූ සෝවාන් ඵලයට පත් වෙනකොට මොකද වෙන්නේ? මේ අර්ථාර්ථය අවබෝධ කරගන්න. ඊට පස්සේ එතන ඉඳලා ආර්ය ශ්‍රාවකයා මග වඩනවා. මග වඩනකොට මොකද වෙන්නේ? මේ නිරන්තරයෙන් මේ ආස්වාදය ආදීන නෝනින් දකිමින් වාසය කරද්දී මොකද වෙන්නේ? මෙන්න මේ ආස්වාදයේ කෙරෙහි තියෙන ඡන්ද රාගය පහ වෙලා යනවා. ඒකේ ක්ලේශකාමී සංසිඳෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ අභ්‍යන්තර කාමච්ඡන්ද නීවරණයේ මුලින්ම පහ වෙන්න පටන් ගන්නවා. අසකන නාසය දිව ශරීරයේ මනස කෙරෙහි තියෙන ඡන්ද රාගය ක්‍රමානුකූලව දුර වෙනවා. ඒ සමගම එයින් ලැබෙන ආස්වාදයේ කෙරෙහි තියෙන ඡන්ද රාගයත් දුර වෙනවා.
එහෙනම් ඉස්සෙල්ලම ක්ලේශකාමී සංසිඳිනවා. ඉස්සෙල්ලම කිව්වහම දැන් මේ දෙක අතර පරතරයේ කාලපරාසය මාස ගණන් අවුරුදු ගණන් නෙවෙයි. මේ දෙක එකටම සිද්ධ වෙනවා. නමුත් මුලින් සිද්ධ වෙන්නේ අර ක්ලේශකාමී සංසිඳන එක. හරියට අර උදාහරණයක් කිව්වොත් දැන් නියුන් දරුවෝ දෙන්නෙක් උපදිනවා. එක දරුවෙක් ඉපදිලා ඊට තප්පර 30කට විතර පස්සේ ඊළඟ දරුවෝ උපදිනවා. දැන් මේ දරුවෝ දෙන්න අතර තියෙන කාලපරතරය තප්පර 30යි. නමුත් අපි කියනකොට මෙයා තමයි ඉස්සෙල්ලා ඉපදුනේ, මෙයා දෙවනුව ඉපදුනේ කිව්වහම ඒකේ අදහස් කරන්නේ එක්කෙනෙක් ඉපදිලා අවුරුද්දකට විතර පස්සේ අනිත් නියුන් දරුවෝ ඉපදුනා කියන එක නෙවෙයි. ඒ වගේ මේ ක්ලේශකාමයේ සංසිඳනවත් එක්කම ඒ සමගම වස්තුකාමයේ සංසිඳනවා. නමුත් මුලින් සංසිඳෙන්නේ ක්ලේශකාම. ඒකයින් අදහස් කරන්නේ. එහෙනම් ඇහැ කන නාසය දිව ශරීරය මනස පිළිබඳ චන්දරාගය පහ වෙනවා. ඒ වගේම ආස්වාදයේ පිළිබඳ බලාපොරොත්තු අත්හැරෙනවා. චන්දරාගය පහ වෙනවා. බණහගෙන යනකොට සෝවාන් මාර්ග ඵලලාභියා තවදුරටත් ධර්මය අහලා ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? සකදාගාමි මාර්ග අනුගාමිකයා බවට පත් වෙනවා. කෘත්‍ය ඥාන අඤ්ඤේන්ද්‍රිය දැන් ක්‍රියාත්මකයි. කෘත්‍ය ඥාන හට ගන්නවා යා තුල. මෙන්න මේ කෘත්‍ය ඥාන තමයි අභිඥායන්ති පරිඥායන්ති කිය ධර්මයේ ගැඹුරට දකින ලක්ෂණේ. ධර්මයේ ගැඹුරට කිමිදෙන ලක්ෂණේ. මෙන්න මේ ලක්ෂණ දෙක Taman තුල පවතිනවා නම් එහෙනම් Taman සකදාගාමි මාර්ග අනුගාමිකයෙක් වෙන්නත් පුළුවන්, මාර්ගඵලලාභියෙක් වෙන්නත් පුළුවන්. එහෙනම් අපි සාතික දෙන්නේ නැහැ. මොකද එහෙම දෙන්න හැකියාවක් නැහැ. හැබැයි ධර්මයට අනුකූලව පෙන්වා දෙන්න පුළුවන්. ඒ ලක්ෂණ ටික Taman තුල තියෙනවා නම් එහෙනම් ඔන්න Tamanට අත්දකින්න පුළුවන් ධර්මයේ ගැඹුරට දකින්න තියෙන උවමනාවත් ධර්මයේ ගැඹුරට කිමිදෙන ලක්ෂණයක්. ඒ විතරක් නෙවෙයි, එහෙම ගිහිල්ලා යම් කිසි දවසක මාර්ගඵලයේ සාධනය වුණා නම්, ඒ කියන්නේ සකදාගාමි මාර්ගයටපත් වුණා නම්, දැන් ඔන්න Tamanට දකින්න පුළුවන් ඊට පස්සේ වස්තුකාමය, මේ ක්ලේශකාමී වස්තුකාමී සංසිද්ධිලා තියෙන බව. ඒ කියන්නේ දැන් ආස්වාදේ විඳින්න උවමනාවක් ඇති වෙන්නේ නැහැ. අර රාගය පරිඋත්තාන වෙන නිසා තාම කාම රාගය පරිඋත්තාන වෙන නිසා ඒ විඥාණයෙන් බලහත්කාරයෙන් ආස්වාදය උදා කරගන්න වැරවෑම් කරනවා මිසක් අර වෙනදා වගේ ඒ අවිජ්ජාව පහ වෙලා තෘෂ්ණාව පහ වෙලා තියෙන නිසා යම් මට්ටමකට වෙනදා වගේ බොහොම උනන්දුවෙන් උඩ පැනගෙන ආස්වාද විඳින්න උවමනාවක් ඇති වෙන්නේ නැහැ හිතේ. චන්දරාගේ ප්‍රහාණයටපත් වෙලා යම් දුරකට. ඒ කියන්නේ ක්ලේශකාම සංසිඳෙමින් පවතින සංසිඳිලා යම් දුරකට. ඒ වගේම දැන් මේ මෙච්චර කාලයක් ඒ ආස්වාදය උදා කරන්න උපකාර වෙච්ච අර බාහිර ආරම්මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මේ වැතුලේ තමයි මම අර කිව්වේ අම්මා තාත්තා දරු මල්ලෝ බිරිඳ සැමියා ඥාති හිත මිත්‍රාදීන් භව භෝග සැප සම්පatti ආශිසුරු ධන දාන හරක බාන වතු පිටි ඉඩකඩම් ඔක්කොම ටික තියෙනවා. දැන් ඒවා කෙරෙහි තියෙන චන්ද රාගයත් ටික ටික දුර වෙලා ගිහිල්ලා දැන් වස්තුකාමයට ක්‍රමානුකූලව සංසිඳෙමින් පවතිනවා. 100% සංසිඳුණා නෙවෙයි. සකදාගාමි ඵලයේදී යම් මට්ටමකට සංසිඳිලා ක්ලේශකාමය සංසිඳිලා වස්තුකාමය සංසිඳිලා මෙන්න කාමච්ඡන්ද නීවරණය අභ්‍යන්තර සහ බාහිර වශයෙන් සංසිඳිලා. එහෙනම් අන්න සකදාගාමි මට්ටමකටවත් එන්න ඕන අඩුම තරමේ සකදාගාමි මට්ටමටවත් එන්න ඕන අඩුම තරමේ මේ කාම රාගෙන් පටිගෙන් නිදහස් වෙලා යම් කිසි නිස්කලංක ස්වභාවයකින් යුක්තව හිතේ සංසිඳීමක් අත්දකි. අර සෝවාන් මට්ටමේදීත් ඊටාම සුළු වශයෙන් තමයි සංසිඳීම දකින්න පුළුවන්කම ලැබෙන්නේ. මොකද සෝවාන් මට්ටමේදී ක්ලේශකාම වස්තුකාම යම් බලවත් මට්ටමක පවතින්න පුළුවන්. කාම විසමාචාරය විතරයි නැත්තේ. කාම සමාචාරය ඇතුලේ වස්තුකාමයේ ක්ලේශකාමයේ ක්‍රියාත්මකයි. එහෙනම් සකදාගාමී මට්ටමට එනකොට තමයි අන්නර ක්ලේශකාමයේ වස්තුකාමයේ යම් මට්ටමකට සංසිඳිලා සැනසීමක් දැනෙන්න පටන් ගන්නවා. එහෙනම් පින්වතුනි අන්න එතෙන්ට එනකොට මේ කාමච්ඡන්ද නීවරණය සෑහෙන දුරකට ප්‍රහාණයි. මොකද ක්ලේශකාම වස්තුකාම සංසිඳිලා තියෙන නිසා. එහෙනම් අන්න ඒ අනුසාරයෙන් දැනගන්න ඕනේ දැන් ධර්මය අස අවබෝධ කරගෙන ඊට අනුකූලව පිළිපදිනකොට ওই විදිහට කාමච්ඡන්ද නීවරණය ප්‍රහාණයටපත් වෙන්න පටන් ගන්නවා. ඉතින් කාමච්ඡන්ද නීවරණය ප්‍රහාණයටපත් වුණා නම් අන්න චිත්ත සමාධිය වැඩෙන්න පටන් ගන්නවා. එහෙනම් ওই නීවරණයෙන් තමයි ප්‍රධාන වශයෙන්ම මේ චිත්ත සමාධිය අහුරාගෙන සිටින්නේ. කාමච්ඡන්ද නීවරණය ප්‍රධාන වශයෙන්. ඒ කාමයේ කෙරෙහි තියෙන ඡන්දේ නිසාම තමයි අර ව්‍යාපාද, තීන මෙද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණත් බහුල වශයෙන් නැගෙන්න පටන් ගන්න. ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු කාමයේ. ඒ කාමයේ පිළිබඳ ඒ පුද්ගලයා දන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට වංචක ධර්ම කියන්නේ.
එයා දන්නේ නැහැ ඒ ගැන. අර හිත නිදි ගන්නේ, කුසීත වෙන්නේ, අර හිත විසිරිලා යන්නේ, පසුතැවෙන ස්වභාවයටපත් වෙන්නේ, හිත ගැටෙන්න පටන් ගන්නෙ. ඒ වගේම අර හිත විචිකිච්ඡාවෙන් සැකයෙන් පෙළෙන්න පටන් ගන්නෙ අර කාමයෙන් නික්මෙන්න බැරිකම නිසා. ඒ කියන්නේ සිතට මේ කාමයෙන් නික්මුණොත් කර්ම රැස් කරගන්න හැකියාවක් නැහැ. ඒ නිසා කාමච්ඡන්දය දුර වෙනකොට අන්නර සිත මොකද කරන්නේ? අනෙක් නීවරණ වලින් හරි කොහොම හරි ක්‍රියාදාමය නසා දමනවා. ඒ නිසා දැන් බණ අහගෙන ඉන්නකොට කෙනෙක්ට මෙන්න මේක හොඳින් දකින්න ඕන තැන. බණ අහගෙන ඉන්නකොට ක්‍රමානුකූලව චිත්තසංතානයේ මේ කාමච්ඡන්දය දුරු වීගෙන යනකොට තමන්ට දකින්න පුළුවන් අනෙක් නීවරණ බලවත් වෙන ආකාරය. ව්‍යාපාදයේ බලවත් වෙන්න පුළුවන්. උද්ධච්ච කුක්කුච්චේ බලවත් වෙන්න පුළුවන්. ඊළඟට තීන මිද්දේ බලවත් වෙන්න පුළුවන්. විචිකිච්ඡාව බලවත් වෙන්න පුළුවන් අඩු වැඩි වශයෙන්. මොකද ඒකට හේතුව අර ප්‍රධානම මේ මායාවේ ප්‍රධානම හස්තය අපි බිඳලා දැම්මොත් එහෙම ඉතිරි හස්තයන්ගෙන් අල්ල ගන්න. අර බූවල්ලා වගේ. අපි તો අඬු පහක් තියෙනවා කියලා. අඬු පහෙන් එක අණ්ඩක් තියෙනවා ශක්තිමත් අණ්ඩක් බූවල්ලට. අපි හිතමු එහෙම උදාහරණයක්. අඬු පහට වඩා තියෙන්න පුළුවන්. මේ ශක්තිමත් අණ්ඩ අපි කඩලා දැම්මොත් ඒක දුර්වල කරොත් ඊළඟ බූවල්ලා මොකද කරන්නේ? අර අනිකුත් අඬු වලින් තර කරලා අල්ල ගන්නවා. තද කරලා අල්ල ගන්නවා. මොකද එයාගේ ශක්තිමත්ම දැන් අණ්ඩ දුර්වලයි. මේ විදිහට. ඒ වගේ දැන් මේ සිතේ ශක්තිමත්ම අණ්ඩ තමයි මේ කාමච්ඡන්දේ. මේ බූවල්ලගේ. සිත නැමැති බූවල්ලගේ. ඉතින් අපි ඒක ක්‍රමානුකූලව දුර්වල කරොත් ඒ කාමයේ ආස්වාදයේ ආදීනව නිරන්තරයෙන් දකිමින් වාසය කරද්දී කාමච්ඡන්දය ප්‍රධාන වශයෙන්ම ක්ලේශකාම වස්තුකාම වශයෙන් අනාදි වශයෙන් පවතිනා කාමච්ඡන්දය දුර වෙලා යන පටන් ගන්නවා. ඉතින් එතකොට මොකද කරන්නේ? සිත අර ව්‍යාපාද තීන මිද්ද සිත ව්‍යාපාද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා සිත ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ආයි බහුල කරන්න පටන් ගන්නවා. මේ බව අවබෝධ කරගෙන මේ බව නුවණින් දකින්න අසමත් වුණොත් කාමච්ඡන්දේ යම් දුරකට ප්‍රහාණය වෙච්ච බව හැබැයි අනිකුත් නීවරණ නිසා බනහන්න බැරි වෙනවා. දැන් එක්තරා ශ්‍රාවිකාවක් තරුණ ශ්‍රාවිකාවක් කියපු කතාවක් තමයි ඇය හොඳට බණ ටික අහගෙන ආවා කිව්වා. ලෝතුරාන්න බණ දේශනා සෑහෙන ප්‍රමාණයක් අහගෙන ආවට පස්සේ ඇයට එක කාලෙකදී බණ නිකන් අහන්න බෑ වගේ නිකන් ස්වභාවයක් හිතේ ඇති වුණා කිව්වා. ඒ වගේම දැන් බණ අහන්න ඕන කියලා හිතනකොටම හිත නිකන් විසිරිලා යනවා කිව්වා. ඒ කියන්නේ බණ අහනවද නැත්නම් අර වැඩේ කරනවද? නෑ ඒ වැඩේ කරනවා. බණ අහන්න පුළුවන් පස්සේ. ඔන්න ඔහොම. බණ අහන එක පැත්තකින් තියලා අර gedara dore වැඩවලට හිත යනවා කිව්වා. ඒ වගේම තමයි බණ අහන්න ගියාම මහ කම්මැලිකමක් ඇති වෙනවා කිව්වා. කුසීතකමක් ඇති වෙනවා. දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඒ වෙලා තියෙන දේ තමයි අය හොඳට ධර්මය අහලා ඒ ධර්මය හොඳින් ධාරණය කරගෙන ආපු නිසාම අර කාමච්ඡන්දේ දුරු වුණා දැන්. යම් මට්ටමකට දුරු වුණා. අර ක්ලේශකාම වස්තුකාම යම් මට්ටමකට සිඳිලා ගියා. ඊට පස්සේ මොකද වෙන්නේ සිත? දැන් අර අනිත් නීවරණ හතර බලවත් කරනවා. එතනින් දැන් ඇයගේ ගති ස්වභාවය අනුව ඇයගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ නානත්වය අනුව ඒ සිත දක්ෂ වෙනවා. එතනින් යම්කිසි නීවරණයක් දෙකක් මතු කරගන්න. ඇයගේ ගති ස්වභාවය අනුව අය කුඩා කාලේ පටන්ම හැසිරිච්ච හිතපු කටයුතු කරපු ඉදිහක් තියෙනවානේ. ඒ ගති ස්වභාවය. මෙන්න මේ ගති ස්වභාවය ඇතුලේ තියෙනවා නීවරණ. දැන් උදාහරණයක් ගත්තොත් සමහර අය ඉන්නවා උපදින්ම එයාපු ගති ස්වභාවය ඇතුලේ හරි කලබලකාරී. මෙන්න මේ කලබලකාරී ගති ලක්ෂණ තියෙන කෙනාට නිරායාසයෙන්ම උද්ධච්ච කුක්කුච්ච කියන නීවරණේ නැගෙනවා. ඇයටත් එහෙම ස්වභාවයක් තමයි තිබුණේ. එය උපතේ සිටම කලබලකාරී මානසිකත්වයකින් තමයි කටයුතු කරලා පුරුදු පුහුණු වෙලා තිබුණේ. ගති ස්වභාවය ඇතුළ තිබිච්ච නිසා ඇයට දැන් මේ නීවරණය ලේසියෙන් මතුවෙනවා. ඇයගේ සිතට පුළුවන්කම තියෙන මේ නීවරණය පහසුවෙන් මතු කරන්න. උද්ධච්ච කුක්කුච්ච. ඒ වගේම ඉතින් ගති ස්වභාවය ඇතුලේ අර කම්මැලිකමත් පොඩ්ඩක් හරි අලසකමක් තියෙනවා නම් අන්න තීන මිද්ද කියනවා. තීන කිව්වේ හිතේ අලසකම. මිද්ද කියන්නේ කාය අලසකම. මතු කර ගන්නත් පුළුවන්. ඒ නිසා මේ නීවරණ දෙකෙන් ඇයව බණහනකින් ඈත් කරන්න. ඊට පස්සේ ඇයට යම් කිසි කාලයක් ඒ ධර්මයට කන් දෙන්න බෑ. බණ අහන්න කියලා හිතනකොටම මොන හරි වෙන වැඩක් සිහිපත් වෙලා එනවා. ඊට පස්සේ හිත නැමැති මායя කියනවා බණ අහන්නට වඩා ඉක්මනින් ওই වැඩේ කරන්න නැත්නම් අර මිනිසුන්ගේ මනුන් අහන්න වෙනවා. බාරගත් ඕඩර් එකක් නේ ඕක. දැන් මොකද එන්නේ බෑ. බණ නම් පස්සේ හරි ආගන්න බැරිය.
මෙන්න මෙහෙම කිව්වහම සිතන මැදි මාරයට අහු වෙලා අවසානයේ නොසන්සුන් වෙලා අර ධර්මයෙන් ඈත් වෙලා ගිහිලා ලෝකාරමුණ අල්ල ගන්නවා. ඒ වගේම තමයි යම් මට්ටමකින් කොහොම හරි හිත සංසුන් කරගෙන බණහන්න කියලා හිතනවා ගත්තොත් ඒ මොහොතේදී අර ඒකත් ඉතින් ගති ස්වභාවය අනුව ඒ නීවරණයේ බලවත් වෙලා ඇවිල්ලා තීන මිද්ද හිතත් ඇකිලිලා කයත් ඇකිලිලා මහා අලසකමක් වෙලා කම්මැලි කමක් එනවා. ඉතින් ඊට පස්සේ ඒ නිදි බරගාතේ දඟලන හිතට කොහොමද ධර්ම අවබෝධය ලැබෙන්නේ නැහැ. ඒ නිසා බණහන්න බෑ. ඊට පස්සේ දන්නේම නැතුව ධර්මයෙන් යම්කිසි කාලයක් ඈත් වෙලා හිටියා. ඊට පස්සේ කොහොම හරි නැවත ඒ අවශ්‍ය මඟ පෙන්වීම උපදෙස් ලැබිච්ච නිසා ඊට අනුකූලව කටයුතු කරලා ඒ නිවර්ණ පහ කරගෙන නැවතත් සුපුරුදු පරිදි හොඳින් ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් උසස් බුද්ධ ශ්‍රාවිකාවක් බවට පත් වුණා. මේ ස්වභාවය ඔබටත් දකින්න පුළුවන්. ඔබේ ගති ලක්ෂණ. දැන් ඔබ අපි හිතමුකෝ නිතර පාටික සංඥා යුක්ත කෙනෙක් වුණා නම් අතීතයේදී. ඒ කියන්නේ පෙරදිත් නිතර ගැටිච්ච කෙනෙක් නා. එහෙනම් කාමච්ඡන්ද නීවරණය දුර වෙනකොට ඊළඟට මතුවෙන්නේ පටිගය. එහෙනම් නිරන්තරයෙන් පටිගෙන් නොසන්සුන් වෙයි හිත. පටිගය නැగిලා එනවා. ඊළඟට ඔබ ඒ ගති ස්වභාවය අනුව ඒක වෙන්නේ. දැන් සමහරු ඉන්නවනේ එහෙම. හැම දෙයකටම ගැටලා පුරුදු වෙච්ච අය. ඒකත් ගති ස්වභාවයක්, ගති විඥානයක්. ඉතින් ඒ ස්වභාවයේ තියෙනම් කාමච්ඡන්දය දුර වෙනකොට ඊළඟට මතුවෙන්නේ පටිගය. ඒ වගේම තමයි දැන් අපි හිතමු තවත් කෙනෙක් ඉන්නවා මෙන්න මෙහෙම කෙනෙක්. හැමතිස්සෙම විතක්ක හැමතිස්සෙම තර්ක වාද කරපු කෙනෙක්. හැම දෙයකටම තර්ක කරනවා. ඕන දෙයකටත් තර්ක කරනවා, නැති දෙයකටත් තර්ක කරනවා, පිස්සෙක් වගේ තර්ක කරනවා. මෙන්න මෙහෙමයි ඉන්නවා. මෙන්න මේ අයට නිරන්තරයෙන් දයක් ගති ස්වභාවය අනුව එයාට ලේසියෙන්ම නැగిලෙනවා විචිකිච්ඡා නීවරණ. මොකද පුරුද්දක්ම තිබුණා. විමර්ශනය කරන්න නැතුව තර්ක කරන්න පුරුදු වෙලා හිටිය හැම දෙයකටම. දැන් Taman දන්නෙත් නැහැ. ඉස්සෙල්ලා විමර්ශනය කරන්න එපා. විමර්ශනය කරාට පස්සේ තර්කයක් නැහැ. හොඳට තෝරගන්න. තර්කයේ තියෙන විමර්ශනය නැති නිසා. විමර්ශනය කළා නම් මොකටද තර්ක කරන්නේ? බුදුරජාණන් වහන්සේ කායකවත් තර්ක කළාද? නැහැ. තර්ක කරන්න යන්නේ ඇයි? Tamanට සත්‍ය පිළිබඳ සැකයක් පවතින නිසා. එයා බලනවා සැකයෙන් එයා බලනවා තර්කයෙන් ජය ගන්න පුළුවන් නම් තර්කයෙන් ජයගත තැන සත්‍ය තියෙනවා කියලා. තර්කයෙන් ජයගත තැන කොයින්ද සත්‍යය? තර්ක කරලා ඕන අඥානෙට දිනන්න පුළුවන් ලෝකේ. හැබැයි සත්‍ය එතන නෑ. ඔබ දැකලා නැද්ද? උසාවි වල නීතිඥයෝ තර්ක කරලා නිවැරදි පුද්ගලයෝ හිරේ යවනවා, එල්ලුම් ගස් යවනවා. අසත්පුරුෂයෝ පව්කාරයෝ මිනිමරුව ගෙදරින්. ඔන්නෝමත් තියෙනවා. ඉතින් තර්ක කරලා ජයගත තැන සත්‍යද තියෙන්නේ? අසත්‍ය තියෙන්නේ බොහෝ තැන්වල. සත්‍යයක් තියෙන පුළුවන් ඉඳ හිට හරි. නමුත් බහුතරයක් තැන්වල තියෙන්නේ අසත්‍ය. ඒ නිසා ඒ වගේ පුරුදු තියෙන ගති ලක්ෂණ තියෙන කෙනාට මොකද වෙන්නේ හැමතිස්සෙම? ධර්මය වුණත් එයා තර්ක කරන්න පටන් ගන්නවා. විමර්ශනය කරන්නේ. මේ දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද්දක්ද? එසේ දේශනා නොකරන ලද්දක්ද යන්නදි වශයෙන් විමර්ශනය කළ ਵਿਚාරය කරලා තමන්ගේ යථාබෝධය වර්ධනය කරගන්න නංවා ගන්න උත්සාහ ගන්න නැතුව මොකද කරන්නේ? විචාර විමර්ශනේ පැත්තකට විසිකලා දාලා තමන් දන්නා මට්ටමේ ඉඳගෙන තර්ක කරන්න යනවා. මෙන්න මේ පුද්ගලයා විචිකිච්ඡා නීවරණයෙන් හැමතිස්සෙම පෙළෙන. එහෙනම් මෙයාගේ මේ ගති ලක්ෂණය මෙයාට විචිකිච්ඡා නීවරණය මතුවීම පිණිස උපකාර වෙනවා. එහෙනම් මෙන්න මේ විදිහට ඔය විතක්ක චරිත වලට නිරන්තරයෙන්ම මේ විචිකිච්ඡා කියන නීවරණය බහුල බලපෑම් කරනවා. එහෙනම් පින්වතුනි ඔන්න ඔය විදිහට කාමච්ඡන්දය දුර වෙනකොට ඔන්න ඔයක ව්‍යාපාද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා තීන මිද්ද කියන මෙන්න මේ අනිකුත් නීවරණ ඒ පුද්ගලයාගේ ගති ස්වභාවය අනුව මතුවෙලේ. ඉතින් සමහරුන්ගේ ගති ස්වභාවය අනුව මේ පහමුණත් බලවත් නැగిලා එන්න පුළුවන්. එයින් කාමච්ඡන්දය දුරු වුණත් යම්කිසි ආකාරයෙන් අනිකුත් නීවරණ හතර බහුල මට්ටමින් එන්න පුළුවන්. එතකොට හැමතිස්සෙම මහා ව්‍යසනයක් හිත. එක වෙලාවකට පටිගය නැගිනවා, තව වෙලාවකට හිත නොසන්සුන් වෙනවා, උදහස් වෙනවා, විසිරලා යනවා, පසුතැවෙනවා, තව වෙලාවකට හිත කම්මැලි කමටපත් වෙලා අලස වෙලා කුසීත වෙලා ඇද වැටෙනවා. තවත් වෙලාවක අර විදිහට අර ධර්මයේ අධර්මයේ අතර දෝලණය වීමින් පවතිනවා. විචිකිච්ඡාවෙන් පෙළෙනවා. මේ ධර්මයේද මේ අධර්මයේද මේ හරි දෙයද මේ වැරදි දෙයද තෝරගන්න බෑ. ඉතින් මේ විදිහේ ප්‍රඥා අඩුකම නිසා තර්ක කරන්නේ ලෝකෙ මේ යමෙක් ප්‍රඥා අඩුකම නිසා.
මේ ලෝකේ ඕනම ප්‍රඥාව අඩු මිනිසෙක්ගේ ලක්ෂණය තමයි තර්ක කරන්නේ. ඒකයි කිව්වේ තර්ක කරන්නේ මෝඩයෝයි කියලා. මේකයි මේ ධර්මයේ අතක්කාවචරයි කිව්වේ. තර්ක කරන්නන්ට නොවේ මේ ධර්මයේ. මේ ධර්මයේ ප්‍රඥාවන්තයන්ට කිව්වේ ඒකයි. ප්‍රඥාවන්තය විමර්ශනය කරනවා තර්ක මෝඩයා තර්ක කරනවා. ඔන්න ඔකයි වෙනස. හොඳට තේරුම් ගන්න. ප්‍රඥාවර්තය විමර්ශනය කරනවා. මෝඩයා තර්ක කරනවා. ඉතින් ඒ නිසා මෝඩයෙක් වෙන්න එපා. ප්‍රඥාවන්තයෙක් වෙන්න. ඒ නිසා තර්කවාද අත්හැරලා දාන්න ප්‍රඥාවෙන් ධර්මයේ විමර්ශනය කරන්න. එතකොට මේ නිවරණයෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට පින්වතුනි මේ විදිහට කාමච්ඡන්ද නීවරණයේ කොටස් දෙකකට බෙදෙනවා. එහෙනම් ඔය අනුසාරින් දැනගන්න ඕන අභ්‍යන්තර කාමච්ඡන්ද නීවරණයයි බාහිර කාමච්ඡන්ද නීවරණයයි යනු ඔන්න ඔය අභ්‍යන්තර ආයතන සහ බාහිර ආයතන සම්බන්ධයෙන් පවතින මෙන්න මේ ඡන්ද රාගයම බව. එහෙනම් ඒ දහම් ව්‍යාකරණ එසේ දරා ගන්න මම ගොඩක් ගැඹුරට යන්නේ නැත්තේ ඒ දහම් ව්‍යාකරණ සම්බන්ධයෙන් මීට ඉස්සෙල්ලා අපි මේවා ඕනතරම් සාකච්ඡා කරලා තියෙනවා මේ නීවරණ ගැන.